මේ වගේ වට අපි කියනවා පුතේ ප්‍රතිස්ථාපන රහිත අවස්ථා. මේ වගේ ගැටලුවට අපි කියන්නේ ප්‍රතිස්ථාපන රහිත ගැටලු කියලා. මේ වගේම ගානක් කලින් කතා කරන්නේ. මේවට අපි කියනවා එතකොට ප්‍රතිස්ථාපන සහිත කියලා. සහිතයි රහිතයි කියන වචනේ තේරුම දන්නවනේ. සහිතයි කියන්නේ තියෙනවා, රහිතයි කියන්නේ නැහැ කියන එක. ඒකේ අවුලක් නැහැ. ප්‍රතිස්ථාපන කියන්නේ මොකටද? ප්‍රතිස්ථාපන. ප්‍රති කියන්නේ නැවත කියන එකනේ. ප්‍රති කියන්නේ නැවත කියන එක. ස්ථාපන. ස්ථාපනය කරනවා කියන්නේ තියෙනවා වගේ කතාවක් නේද? තැබීමක්. ස්ථාපනය කරනවා. අපි කුරුණක් ස්ථාපනය කරනවා. නැවත තැබීම් රහිතව. ආපහු දාන්නේ නැහැ. ගත් එකක් ආයි දෙන්නේ නැහැ. හරි. එහෙනම් අරක නැවත තැබීම් සහිතව. හරි. ගාන කියවනකොට තමයි අපිට තේරෙන්නේ මොනවද මේ පරීක්ෂණ දෙක. මේ පරීක්ෂණ දෙක ප්‍රතිස්ථාපන සහිතයිද රහිතයිද කියන එක ඔයාට කියන්නේ මේ ප්‍රතිස්ථාපන සහිත පරීක්ෂණයේදී. එහෙනම් මේක ප්‍රතිස්ථාපන රහිත පරීක්ෂණයේදී. එහෙම කියන්නේ ප්‍රති කියන්නේ නැවත, ස්ථාපනය කියන්නේ තැබීම. නැවත තැබීම් තියෙනවද? නැවත තැබීමක් නැද්ද කියලා ඔයා ගාන හොඳට කියවලා වල්ලා ගන්න ඕනේ. දැන් මේ ගාන ඉතා පැහැදිලිව කියනවා ප්‍රතිස්ථාපන රහිතයි. කොහොමද ඒක කියන්නේ? ආපසු නොදමා. මෙදින් ආයි දාන්නේ නැහැ. ආපසු නොදමා. ආපසු මල්ල තුලට නොදමා. ආපසු දාන්නේ නැහැ. ආපසු කියන්නේ නැවත, දාන්නේ නැහැ. තැබීමක් නැහැ. රහිතයි. ප්‍රතිස්ථාපන රහිත වෙලාවේදී හොඳට මතක තියාගන්න ප්‍රතිස්ථාපන රහිතයි නම් දැන් මේ උදාහරණය ගත්ත විදිහට මේ රතු බෝලයක් මං එළියේ තියලා තියෙන නිසා ඒ රතු බෝලය ආපහු ඔයාට ගන්න බෑ. ඒතකොට ජීවිතේ අපි ගෙවන හැම තප්පරේම ප්‍රතිස්ථාපන රහිතයි. අපිට මේ විනාඩිය එහෙම නැත්නම් මේ තප්පරේ අපිට හිට ගන්න බෑ. තව පැයකින් ගන්න බෑ. ඔහින්ද වෙන්නේ නැති කාලේ රන් හා සමානයි කියන්නේ නැත්තේනේ. ආ ජීවිතේට ගන්න බෑ. මේ අද කතා කරන පැය දෙක ආයි මුළු ජීවිතේටම ගන්න බෑනේ. 2022 පෙබරවාරි 14 වෙනිදාවක් ආයි මුළු ජීවිත කාලෙටම ඉන්නේ නැහනේ ඔයාට. හරි ජීවිතේ ගොඩක් දේවල් පුතේ ප්‍රතිස්ථාපන රහිතයි. එහෙනම් අපි හරි දේවල් හරියට කරන්න ඕනේ. නැවත සිදු කිරීමක් නැහැ. ආයි සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ සිද්ධියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒ මොහොත ලැබෙන්නේ නැහැ ඔයාට. හරිද? ප්‍රතිස්ථාපන සහිතද රහිතද කියලා විතරයි මේකෙදි අපි තෝරන්න ඕනේ. ප්‍රතිස්ථාපන සහිතයි නම් නැවත දානවා. නැවත දානවා කියන්නේ ආපහු ඒක ලැබෙන්න පුළුවන්. ප්‍රතිස්ථාපන රහිතයි නම් ආපහු දාන්නේ නැහැ. ආපහු ඒක ලැබෙන්න බෑ. ඔච්චරයි තියෙන්නේ. ප්‍රතිස්ථාපන සහිතයි නම් ආපහු ගන්න පුළුවන්. ප්‍රතිස්ථාපන රහිතයි නම් ආපහු ගන්න බෑ. එතකොට මේකේ කතිර අඳිනකොට මෙන්න හොඳට අහගන්න. සමහර ළමයි පුරුද්දට කපාගෙන යනවා. කපාගෙන ගිහිල්ලා පස්සේ මතක් වෙනවා මේක ප්‍රතිස්ථාපන රහිතයි. එහෙනම් එකම සිද්ධිය නැවත ලැබෙන්න බැහැනේ. ප්‍රතිස්ථාපන රහිතයි නම් ඔයා මතක තියාගන්න ඕනේ වචනය එකම සිද්ධිය නැවත ලැබෙන්න බෑ. එකම දේ නැවත සිද්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? මෙහෙම කතිර දාගෙන ගිහිල්ලා පස්සේ මතක් වෙනවා එකම සිද්ධිය නැවත ලැබෙන්න බැරි හින්දා මෙන්න මේ කියන අවස්ථා ටික අයින් වෙන්න ඕනේ නේද? මම පෙන්නන්නම් මෙන්න මෙහෙම. දැන් මෙන්න මෙතන බලන්නකො. මෙතන තියෙන රතු එක. පළමු වර රතු එක. මේ සිද්ධිය බලන්නකො. දෙවන වර රතු එක. මෙන්න මේ කතිරේ එන්න බෑ නේද? පිළිගන්නවද? පළවෙනි පාර රතු එක ගත්තා නම් දෙවනි පාරත් රතු එක ගන්න බෑනේ. පැහැදිලිද?
තේරුණා? ඒ වගේම පළවෙනි පාර රතු දෙක ගත්තොත් දෙවනි පාරත් රතු දෙක ලැබෙන්න පුළුවන්ද? මෙන්න මේක අතිරෙන්නත් බෑනේ. ඔය විදිහට හිතාගෙන ගියාම පළවෙනි පාර රතු 3 ගත්තොත් දෙවනි පාරත් රතු 3 ලැබෙන්න බෑනේ. ඒ වගේම නේද මේ නිල් එක ගත්තොත් නිල් එක ලැබෙන්න බෑ. නිල් දෙක ගත්තොත් ගත්තා නෙවෙයි තොත් ගත්තා නෙවෙයි. ගත්තොත් මෙන්න මේ නිල් දෙක ලැබෙන්නත් බෑනේ. පැහැදිලි? ඔන්න ඔය මැද ඔන්න ඔය විකර්ණයේ දිගේ තියෙන කතිර සෙට් එක ලැබෙන්න බෑනේ. ඒ හින්දා පුරුද්දට මේ හැම එකටම කතිර ගහගෙන යන්න එපා. පස්සේ මීටර එනවා මේ ටික එන්න බෑනේ කියලා මෙහෙම කපනවා. විභාගෙදී ඔහොම ඇඳලා කපලා තිබ්බොත් ඔයාට ලකුණු එකක්වත් දෙන්නේ නැහැ. ටිපෙක්ස් කරන්න එහෙම බෑනේ කොහොමද විභාගෙදී. එහෙනම් මේක මකලා දාන්න. පේන්නේ නැති වෙයි. පේන්න තිබ්බොත් සෝරි තමයි. හරිද? ඇඳේ නෑ වගේ මකන්න. හරි. දැන් හරිද බලන්න. දැන් එකම සිද්ධිය නැවත වෙන්න බෑ මොන වෙලාවටද මොන පරීක්ෂණවලදීද එකම සිද්ධිය නැවත සිද්ධ වෙන්න බැරි කොනෑන් සත්‍යය එකම සිද්ධිය නැවත සිද්ධ වෙන්න බැරි මොන වෙලාවටද ප්‍රතිස්ථාපන සහිත වෙලාවටද ප්‍රතිස්ථාපන රහිත වෙලාවටද ප්‍රතිස්ථාපන රහිතයි නම් එකම සිද්ධිය නැවත වෙන්න බෑ ඒ කියන්නේ එකම සිද්ධියට අදාළ කතරයක් මේකේ ලකුණු වෙන්න බෑ නියති අවකාශයේ ලකුණු කිරීමේ ප්‍රශ්නයක් නැහැ. මොකක් ගත්තද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් තියෙන ටික එහෙමම ලකුණු කරන්න ඕනේ නියති අවකාශයේදී. එහෙනම් තියෙන ටික එහෙමම ලකුණු කරන්න ඕනේ මේ නියති අවකාශයේදී. මේ සෙට් එක කොහොමද ලකුණු වෙන්න ඕනේ? මොකක් ගත්තද කියලා දන්නේ නැහැනේ. හැබැයි මොකක් ගත්තත් ඉස්ලාම ගත්ත රතු එක නම් දෙවනි පාරත් රතු එකක් එන්න බෑ. රතු දෙක ගත්තා නම් රතු දෙක එන්න බෑ. රතු තුන ගත්තා නම් රතු තුන එන්න බෑ. නිල් එක ගත්තොත් නිල් එක එන්න බෑ. නිල් දෙක ගත්තොත් නිල් දෙක එන්න බෑ. හරිද? ඔන්න පුතේ පාඩමේ 10යි 11යි දෙකේම කොටු දැලක නියති අවකාශ ලකුණු කිරීමට අදාළ කතාන්දර ටික මෙතනින් ඉවර වෙනවා. හරිද? එතකොට ඔයා දැනගත්තා දැන් ඔයා මෙච්චර වෙලා කතා කරාට අපි විනාඩි 40ක් 45ක් පැයකට ආසන්න කාලයක් මේ ගැන කතා කළාට ඉගෙන ගත්තේ බොහොම සරල කාරණා තුනක්. එක කොහොමද අක්ෂ නම් කරන්නේ? දෙක කොහොමද අක්ෂ ක්‍රමාංකණය කරන්නේ? තුන ප්‍රතිස්ථාපන සහිත පරීක්ෂණවලදී මොකද කරන්නේ? ප්‍රතිස්ථාපන රහිත පරීක්ෂණවලදී මොකද කරන්නේ? ඕම් ඔය ටික තමයි ඉගෙන ගත්තේ. එන වෙලාවක් කියුවට කාරණා තුනයි කියුවේ. අක්ෂ නම් කිරීම, අක්ෂ ක්‍රමාංකණය කිරීම, ප්‍රතිස්ථාපන සහිතවලදී කතිර ඇඳීම ප්‍රතිස්ථාපන රහිතවලදී කතිර ඇඳීම ප්‍රතිස්ථාපන සහිත නම් කිසි අවුලක් නැත ප්‍රතිස්ථාපන රහිතයි නම් එකම සිද්ධිය නැවත නැවත සිදුවීමක් නැත මේ හතර අමතක වෙන්න විදියක් නැහැ නේ අක්ෂ නම් කරන හැටි අක්ෂ ක්‍රමාංකණය කරන හැටි ප්‍රතිස්ථාපන සහිත වෙලාවට අවුලක් නැත ප්‍රතිස්ථාපන රහිත වෙලාවට එකම සිද්ධිය නැවත නැවත ලැබීමක් නැත. ඔච්චරයි. ඔච්චරයි කොටු දැලක් කරනවා කියලා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු සම්භාවිතා හොයන්න. ඊට කලින් පස්වෙනි එක මම දීලා ඉන්නම්. ටක් ගාලා කොටු දැලක් ඇඳලා අතිර ටික දාන්න ඕනේ. ටක් ගාලා කොටු දැල ඇඳලා අතිර ටික දාන්න ඕනේ. right. අරක අඩුපාඩු පේනවා නම් අහගෙන හිටියානේ. ඒවා. මෙන්න කියනවා ගන්න.
හරි සර්. හරි. හරි කියලා තමයි ආරංචි. පෙට්ටියක මම ගාන කියවන්න නැතුව හිටියේ මම කියවන විදිහට ගාන අල්ල ගන්නත් පුළුවන් සමහර අයට. එහෙම. ඔයාට තනියෙන් කියවලා පුරුදු වෙන්න ඕනේ නෙමෙයි. පෙට්ටියක එකම ප්‍රමාණයේ රතු පාට බෝල 3ක් හා නිල් පාට බෝල 2ක් හා කහ පාට බෝලයක් ඇත. බෝල තියෙනවා 7ක් ඈ. රතු 3යි නිල් 2යි 6ක්. රතු 3යි නිල් 2යි කහ එකක් තියෙනවා. මෙම පෙට්ටියෙන් අහඹු ලෙස බෝලයක් ඉවතටගෙන එහි වර්ණය සටහන් කරගෙන එය ආපසු පෙට්ටියට නොදමා අන්න කියවෙනවා පරීක්ෂණයේ වර්ගය. ප්‍රතිස්ථාපන රහිත. නැවත පෙට්ටියෙන් අහඹු ලෙස බෝලයක් ගන්න. හරි. පරීක්ෂණ දෙක මොනවද? බෝලයක් ගත්තා. පළවෙනි පාර බෝලයක් ගත්තා. පාට බැලුවා, දැම්මා. දෙවෙනි පාර බෝලයක් ගත්තා. sorry. පළවෙනි පාර බෝලයක් ගත්තා. පාට බලලා තියාගත්තා. දෙවෙනි පාර බෝලයක් ගත්තා. එහෙනම් එකම පරීක්ෂණය දෙපාරක් කරලා නෙමෙයි තියෙන්නේ. එහෙනම් ඉතා පැහැදිලිව මේ පැත්තෙන් එන්නේ පළමු වරනේ. බලන්න ඒවා ලියලා නැද්ද කියලා. ඒවා ලියලාද බලන්න. එහෙනම් මේ පැත්තට ලියනවා දෙවන වර. කිසි අවුලක් නැහැ. ප්‍රතිස්ථාපන සහිත වුණත් රහිත වුණත් ටක් ගාලා අක්ෂර ටික ක්‍රමාංකණය කරගෙන යන්න පුළුවන්. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි. රතු 1 රතු 2 රතු 3 R3 නිල් 1 D1 නිල් 2 D2 නේ. yellow කහට කේ කියලා එහෙම ලියන්න එපා. R1 R2 ඒ විදිහමයි ඉන්නේ නේ. කිරේකට වෙනස් පරීක්ෂණ නෙවෙයිනේ. B2 B1 B2 B2 Y Y1 හෝ Y. හරිනේ. පිස්සෙක් වගේ ගතර ගහගෙන යන්න පුළුවන්ද දැන් මේකට අපිට? පුළුවන් බෑ. ඇයි බැරි? ඇයි බැරි? ප්‍රතිස්ථාපන රහිත එක. ප්‍රතිස්ථාපන රහිතයි කියපු ගමන් අපේ ඔළුවට යන්න ඕනේ එකම එක වෙන්න බෑ. එච්චරයි. හරි. එකම එක එන්න බෑ. එහෙනම් මෙන්න මෙතනදී මේ කතරේ ඉන්න බෑනේ. මෙතන කතරයක් දාන්න පුළුවන්ද ඔයාලට? රතු 1ට රතු 1 දාන්න පුළුවන්ද? බෑ. අනිත් ඒවා පුළුවන් නේ. රතු 1යි රතු 2යි වෙන්න පුළුවන්. පළවෙනි පාර රතු 1 අරගෙන දෙවෙනි පාර රතු 2 ගත්ත වෙන්න පුළුවන්. ඒකේ උලන්නේ නැහැ. හරි. එහෙනම් වැඩි විස්තර ඕනේ නැහැ නේ. රතු 1ට රතු 1 තමයි මේ පේලියෙ එන්න බැරි උඩට. හරිද? හරි සර්. මේකේ කියන්නේ රතු 2 ගත්තා. රතු 2 ඉස්සෙල්ලා ගත්තොත් ඊට පස්සේ රතු 1 එන්න පුළුවන්. රතු 2 එන්න බෑ. අනිත් ඒවා උලක් නෑ. ඒ වගේමයි ඉතින් අනිත් ඒවා රතු 3 ගත්තොත් රතු 1 ගන්න පුළුවන්, රතු 2 ගන්න පුළුවන්, රතු 3 තමයි බැරි. නිල් 1 ගත්තොත් ගන්න බැරි නිල් 1 නේ. නිල් 2 පුළුවන් නේ. නිල් 1 ගත්ත කියලා 2 ගන්න බැරි කමක් නැහැ. එහෙනම් නිල් 2 ගත්තොත් එන්න බැරි. නිල් 2 ආයි එන්න බෑ දෙවෙනි පාර. කහ 1 ගත්තොත් ආයි ජීවිතේට කහ හම්බෙන්නෙත් නෑනේ ඕකේ. ඇයි? කහ එකයි තියෙන්නේ. කහ එකයිනේ තියෙන්නේ. ගණිත පාඩ නම් ආගි ළඟ පාර ගද්දි හම්බෙන්න පුළුවන්. ඉතින් ඕක තමයි කොටු දැලක දක්වනවා කියලා කියන්නේ. ඔයා මේ අඳින හැම කතිරයකටම තේරුමක් තියෙනවා. ඔයා මේ අඳින හැම කතිරයකටම තේරුමක් තියෙනවා. හරිද? මම චුට්ටක් විස්තර කරන්න. ඔන්න ඔය කතිරවල තේරුමත් එක්ක තමයි අර පල්ලෙහා තියෙන ගණන් වලට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? පල්ලෙහා තියෙන ගණන් වලට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඔය කතිරවල තේරුම් ඔයා කියවන විදියට. මම අහඹු ලෙස ගන්න. මම මෙන්න මේ කතිර ගත්තොත්. මෙන්න මේ කතිරේ තේරුම මෙන්න මෙහෙමයි කියවන්නේ. මෙතනින් පල්ලෙහාට ගිහිලා බලනවා. මේ තියෙන්නේ පළමු වර
මේ තියෙන්නේ පළමු වර රතු 3 ලැබීම. පළමු පාර රතු 3 ලැබිලා දෙවනි පාර නිල් 2 ලැබෙනවා. වෙන්න පුළුවන් සිද්ධි නෙමෙයි. පැහැදිලි. පළවෙනි පාර රතු 3 ලැබිලා දෙවනි පාර නිල් 2 ලැබෙනවා. තව එකක් ගමු. මේක අතිර ගත්තොත් කොහොමද වෙන්න ඕනේ එතකොට? මේක අතිර ගත්තොත් කොහොමද වෙන්න ඕනේ පුතේ? පළවෙනි පාර මොකක්ද? පළවෙනි පාර රතු 1 ලැබිලා දෙවෙනි පාර රතු 2 ලැබෙනවා. මේක ගත්තොත් B1 ලැබිලා R1 පළවෙනි පාර නිල් 1 ලැබිලා දෙවෙනි පාර රතු 1 ලැබෙනවා. හරිද? හරි. මේක අතිර ගත්තොත් මුලින්ම B2 දිලා දෙවැනි පාර B1 very good. මේක පළවෙනි R3 R2 හම් වෙලා Y1 රතු 2 හම්බෙලා කහ 1 ලැබෙනවා නේ. මේක Y1 හම් වෙලා B2 පළවෙනි පාර කහ පාට ලැබිලා දෙවෙනි පාර රතු නිල් 2 නේ. නිල් 2 නේ. මේක අන්තිම එක. මේකට අදාළ අන්තිම එක ගන්න. Y1 හම් වෙලා R2 පුතා ටිකක් කියමු. තව ටිකක් කියමු. මේක R1 හම් වෙලා B2 R1 රතු 1යි නිල් 2යි. එහෙම කියමු. එතකොට දැනෙනවා වැඩිනේ. R1 B1 කියවම නිකන්. කියන්න රතු 1යි නිල් 2යි. නිල් 2යි පළවෙනි පාර දෙවෙනි පාර. මේක කියන්න රතු 3යි රතු 1යි රතු 1 ඊට පස්සේ රතු ඉස්සෙල්ලා රතු 3 ඊට පස්සේ රතු 1. මේක රතු 2 හම් වෙලා රතු 3 රතු 2 ගන්නවා ඊට පස්සේ රතු 3 ගන්නවා. මේක නිල් 2 අරගෙන නිල් 1 ඉස්සෙල්ලා නිල් 2 ගන්නවා ඊට පස්සේ නිල් 1 ගන්නවා. මේක අන්තිම එක. නිල් 2 අරගෙන රතු 2 ඉස්සෙල්ලා නිල් 2 පස්සේ රතු 2. හරිනේ කතාව. මේක මෙන්න මේක. රතු 3 අරගෙන නිල් 2 රතු 3 ගන්නවා ඊට පස්සේ නිල් 2 ගන්න. මේක රතු 1 අරගෙන රතු 1ම ගන්න. රතු 1 ගන්නවා ආපහු ගන්න රතු 1. මේක වෙන්න පුළුවන් මේ ගානට නේද? මේක ප්‍රතිස්ථාපන සහිතයිනේ. විය හැකියිනේ. හරි? මේක කෝ මේක නිල් 2 අරගෙන රතු 3 නිල් 2 අරගෙන රතු 3 ගන්න. මේක රතු 3 අරගෙන රතු 1 ගන්නවා. මේක රතු 1 රතු 1 අරගෙන නිල් රතු 1 1 අරගෙන නිල් 1 very good. මෙන්න මේක රතු 3 රතු අරගෙන 3 අරගෙන රතු 3 අරගෙන ගිලිනවා ඊට පස්සේ ආයි නෑ. රතු 3 නේද? කියන්නු. රතු 3 අරගෙන රතු මේව කියන්න තනි වචනේ. අවස්ථා දෙකේදීම රතු 3 ගැනීම. හරිද? දැනුණා? තේරුණා? හරි තව එකයි මේක. අවස්ථා දෙකේදීම නිල් නිල් 2 එහෙනම් මේක අවස්ථා දෙකේදීම ගන්න බෑ. ගන්න බෑ. B2 අරගෙන B නිල් 2 අරගෙන නිල් 1 නිල් 2 මුලින් අරගෙන පස්සේ නිල් 1 ගන්න. මේක 3 අරගෙන 4 ගන්න. අරගෙන 4 ගන්න. නෑ ගන්න නෑනේ දැන් මේක වැටෙනවනේ. එනවා. පළවෙනි ධාතු කැටේ 3 වැටලා තියෙනවා දෙවෙනි ධාතු කැටේ 4. 3 4. මේක පළවෙනි එකේ 1 දෙවෙනි එකේ 1 ධාතු කැට දෙකේම 1. හරිද? හරි මේක පළවෙනි එකේ 4 දෙවෙනි එකේ 2 මේක දෙකේදීම 6 දෙකේම 6 අවස්ථා දෙකේදීම 6. මේකේ
පළවෙනි එකේ 6 දෙවෙනි එකේ 3 මේක පළවෙනි එකේ 1 දෙවෙනි එකේ පළවෙනි එකේ 1 දෙවෙනි එකේ 6 මේක පළවෙනි එකේ 5 දැන් මෙයා මාරුණාට ප්‍රශ්නයක් නැහැ. කොහෙන් හරි ඒක අතිරේ තේරුම කියවෙනවනේ. අර ඉස්සලා සඳුන්නාව ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන්. තව දෙකයි පස්සට යන්න තියෙන්නේ. මේක පළවෙනි පාර පහ වැටිලා දෙවෙනි පාර එක වැටෙනවා. ධාතු කැටේ පහ වැටිලා කාසියේ සිරස ලැබෙනවා. හරිද මං කිව්වා? හරි සර්. මේක ධාතු ගැටේ 3 කාසියේ සීරස මේක දාදි කැට්ටේ එක වැටිලා කාසිය අගය. ධාතු කැටේ එක සමග කාසියේ අගය ලැබෙනවා. අගය ලැබෙන මේක ධාතු ගැටේ 4 වැටිලා කාසියේ අගය හම්බ වෙනවා මේක දාදි කැට්ටේ 6 හම් වෙලා නෑ 6 වැටිලා හරි කාසිය ඒක අගය. උලන්න. ඒව ගණන් ගන්න එපා. 6 හම්බෙලා හරි 6 ගත්තා හරි ඕන එකක්. 6ත් එක්ක අගය ලැබෙනවා. හරිද? එහෙම කිව්වම ඇති. හරි මම ඉතින් අතරින් පතර එක එක කියනවා. මේක පළවෙනි කාසියේ පළවෙනි කාසිය දෙවෙනි කාසිය යන්නේ නැහැ. කාසි එකම කාසිය දෙපාරක් දැම්මේ. බොරු කියන්නේ. හරි කොහමද තේරුම කියන්නේ? අවස්ථා දෙකේදීම සිරස හම්බ වෙනවා අවස්ථා දෙකේදීම සිරස ලැබෙනවා. මේක අවස්ථා දෙකේදීම අගය ලැබෙනවා අවස්ථා දෙකේදීම අගය ලැබෙනවා. එවනේ මේක සිරස ලැබිලා අගය ලැබෙනවා පළවෙනි කාසිය සිරස ලැබෙනවා දෙවෙනි කාසිය අගය ලැබෙනවා. මේක එතකොට පළවෙනි කාසිය අගය ලැබිලා දැන් යන්න අහන ප්‍රශ්න. අවස්ථා දෙකේදීම සිරස ලැබීමේ අවස්ථා දෙකේදීම අගය ලැබීමේ සම්භාවිතාව මෙයා ගන්න. සම්භාවිතාවක් කියන්නේ අපි මේ ඇඳපු කතිර ගානත් එක්ක භාග ගානක් ඉදිරියට. මෙතන කතිර ඔක්කොම 4ක් තියෙනවනේ. ඔය තමයි වෙන්න පුළුවන් හැම සිද්ධිය. ඒක නියති අවකාශය කිව්වේ. 4යි. අවස්ථා දෙකේදීම අගය ලැබීම කියන එක කොයි කතිරෙන්ද පෙන්වන්නේ? මම මෙහෙම දාන්නම් අංක ටිකක් මට ඔයාලා අංකයක් කියන්න. 1 2 3 4. කොයි කතිරේද මේ කියන සිද්ධිය පෙන්වන්නේ? 4. 4 වෙනි එකේ විතරයිනේ වෙන කතිරවලදී ওই කතාව තියෙනවද? නැහැ. වෙන කතිරවලදී ওই කතාව නැහැ. අන්න ඒ කියන සිද්ධිය සාමාන්‍යයෙන් අපිට කියනවා වට කර දක්වන්න කියලා. මෙන්න මේ කතිරේ තමයි යන්නේ. අපි වට කරපු කතිර ගාන උඩින් ලියන. මේ යටින් ලිව්වේ මොකද්ද? මුළු කතිර ගාන. වෙන්න පුළුවන් කතිර වෙන්න පුළුවන් ඔක්කොම ටික නෙමෙයි කතිර දාලා තියෙන්නේ. මේ උඩින් ලිව්වේ මොකද්ද? අදාළ කතිර. අදාළ ගාන. එහෙනම් නැත්නම් අපි වට කරපු ගාන. එහෙනම් මේකේ උත්තරේ පැහැදිලි. ඔක්කොම වෙන්න පුළුවන් සිද්ධි 4යි තියෙන්නේ. ඔය කියන සිද්ධි එකයි තියෙන්නේ. උත්තරේ 4ෙන් එකයි. හරිද? මොකද ලියන්න ඉඩ ඇතිනේ හැබැයි. ඇති සර් පැහැදිලිද? දැන් තේරෙනවද වැඩේ? ඔව් මම අහුවොත් මේකේ මේකට ඕනේ නැහැ. මේකට එන්න. දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා නේද අපිට කරගෙන යන්න තියෙන්නේ. ඔව් සර් කාසියේ අගය සමග මම ඔයාලගේ උත්තරයක් ගන්න හිතාගෙන ඉලක්කම් ටිකක් දාන්නම් ඈ. ඔයා ඉලක්කම් දාන්න යන්න එපා. මට නැත්තම් පෙන්වන්න විදියක් මේ කෝකද කියලා ඇහුවට ඔයා පෙන්වන්න දන්නේ නැහැ නේ. නැත්තම් ඔයා ඕකේ ස්ක්‍රීන් එකෙන් ටච් කරලා පෙන්වන්න පුළුවන්. එහෙම පුළුවන්ද? මේ හොඳයිද? හරි. එහෙනම් මට කියන්න කාසියේ අගය සමග ධාතු කැටේ පහ ලැබීම කියන සිද්ධියට අදාළව
මොන කතිරයේද එහෙම නැත්නම් මොන කතිරද? පහ. කාසියේ අගය සමග ධාතු කැටයේ පහ. 8. කාසියේ අගය සමග කිව්වම ඔයා බලන්න ඕනේ මෙන්න මෙතන ඉන්නේ. මේක දිගේ නේද බලන්න ඕනේ. ඕකේ නේද බලන්න ඕනේ. කාසියේ අගයත් එක්ක ධාතු කැටේ මොනවද ලැබෙන්න ඕනේ? පහ. පහ කිව්වම ඔයා බලන්න ඕනේ මෙතන ඉන්නේද? ඔව්. එතකොට ඔය කියන දෙකටම අදාළව කතිර කීපයක් තියෙනවද? එකයි තියෙන්නේ. මොකක්ද ඒ අංකය? 8. එහෙනම් උත්තරේට ලියන්න ඕනේ මේකේ අපි කතිර කීයක් ගැහුවද පුතේ? 12යි. 12යි. 12න් ඔය කියන සිද්ධියට අදාළව කීයද පුතේ? 1. ඔය කියන සිද්ධියට අදාළව එකයි. හරිද? හරි. ඒක වට කරලා දක්වන්න පුළුවන්. ඔය අංක දාගෙන නැහැනේ. ඔය අංක දාගෙන නැහැනේ. මොකද්ද මේකේ අංක කිව්වේ? පොර කොයි කතිරද? 8. 8 මේකනේ. අන්න ඒක වට කරලා පෙන්නනවා. හරි. කාසියේ සිරස සමග ධාතු කැටේ ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම. කාසියේ සිරස සමග කිව්වම කාසියේ සිරස සමග කිව්වම ඔයා මේ තීරුව දිගේ බලලා වැඩක්ද? මේ තීරුව දිගේ බලලා වැඩක් නැහැ. අන්තිම විනාඩි 10 යන්නේ. මට පහුවෙලත් ඇත්තේ මං හිතන්නේ. ඔව්. ඉන්න පුළුවන් නේ වෙන කතන්දර නැහැනේ. අගය. එහෙම තියෙනවා නම් ලියු වෙන්න මම මේක කට් වෙනකම් කරගෙන යනවා රෙකෝඩින් එක හරි බලන්න. මේ තීරුව දිගේ බලලා වැඩක් නැහැ. ඇයි මේ තීරුව දිගේ බලලා වැඩක් නැත්තේ අපි? අගය අගේනේ අපෙන් යහන්නේ අගේ නෙමෙයිනේ අපෙන් අහන්නේ. සෝරි. සිරස මේකනේ. සිරස සමග. එහෙනම් බලන්න ඕනේ මේක දිගේනේ. එහෙනම් ඔයා බලන්න ඕනේ පුතේ මේ උඩ සෙට් එකෙන්නේ. ළමයෙකුට ඕක වෙනස් වෙලා තියෙන්න පුළුවන් ඉතින් ඈ. එයා සිරසයගේ මාරු කරලා ලිව්වොත් ඒකෙන් තමයි මෙයා බලන්න ඕනේ. මේ තීරුවේ මොනවද බලන්න ඕනේ? ධාතු කැටේ ඉරට්ට සංඛ්‍යා. ධාතු කැටේ මොන සංඛ්‍යාවද? ඉරට්ට සංඛ්‍යා. බලන්නකො එහෙම වැටලා තියෙන කතිරේ මොකද්ද කියලා. දෙකයි හතරයි හයයි. අන්නේ කතිර තුනම හරි නේද? ඈ අන්නේ කතිර තුනම හරි නේද? මෙන්න මෙතන කතිරෙත් හරිනේ බලන්නකො. සිරස සමග 2. බලන්න හොඳට බලන්න. සිරස සමග 2. හරිනේ. සිරසත් එක්ක ඒක හරි. මේක හරියනවද? මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම මොකද්ද? සිරසයි ඔත්තේ නේ. සිරසයි 3යිනේ මේකේ තේරුම. සිරසයි 3යි කියන්නේ සිරසයි ඔත්තේ. මේක හරියනවද? ඔව්. ඔව්. සිරසයි 4යි. සිරසයි 4යි කියන්නේ ඉරට්ටේනේ. ඒක හරියනවා. ඊළඟ එක හරියනවද? මේක හරියනවද? ඇයි නැත්තේ? මේක තේරුම කියවන්න ටක් ගාලා. සිරසයි 5යි. එහෙම නැත්නම් 5යි සිරසයි නේද? 5 කියන්නේ ඉරට්ට නෙමෙයි. ඒක හරියන්නේත් නැහැ. මෙන්න මේ අන්තිම එකත් හරියනව නේද? ඔව්. වෙන හරියනේම කොහෙවත් තියනවද? නෑනේ සිරසත් එක්කනේ අහන්නේ. අගයත් එක්ක එහෙම නෙමෙයිනේ අහන්නේ. එහෙනම් මේ කියන සිද්ධියට අදාළ කතිර තුනක් තියෙනවා. මේකයි මෙන්න මේ අන්තිම එකයි. අන්න ඒ කට්ටිය වට කරා. එකට වට කරන්න ඕනේ. ඔයාට කැමති පැත්තකට වට කරන්න. උඩින් හරි යටින් හරි කොහෙන් හරි. එහෙනම් උත්තරේට ලියවෙන්න ඕනේ කොහොමද කියන්න? 12
12න් 3. 12න් 3යි. 12න් 3යි. 12න් 3 කියන එක භාග ගාණක්නේ නේද? ඔව්. මේ පාඩමේදී භාග ගණන් සරල කළ යුතු නැහැ. මේක සරල කරන්න ඕනේ නැහැ සම්භාවිතාවයේදී විතරක්. හැබැයි කලින් කතා කරපු භාග පාඩමේදී නම් භාග සරල වෙන්න ඕනේ. මේක සරල කරා කියලා ප්‍රශ්නකුත් නැහැ. 4න් 1යි කියලා දැම්මට අවුලකුත් නැහැ. එක්ක ඔන්න ඔය සරල කරලා දාන්න. ඒතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් බලන්න අන්තිම කතාව. පස්සේ අගය ලැබීමේ සම්භාවිතාව. පස්සේ අගය ලැබීමේ සම්භාවිතාව. අගය ලැබීම කිව්වම ඔයා කොතනින්ද බලන්න ඕනේ? අගය කියන කාසිය මෙන්න මේ පැත්තේ නේද? කාසිය අගය තියෙන්නේ මේ මේකේ නේද? කොහොම ඔතනින් නේද ඔයා බලන්න ඕනේ. මම මේ අඳින්නේ ඇහැක්කේ. ඔතනින් නේද බලන්න ඕනේ. කාසිය අගයත් එක්ක වෙන මොනවත් අහනවද? ආපුදේ කාසිය අගය විතරයි නේද අහන්නේ? දැන් බලන්න මේක අතරේදී කාසිය අගය නෙමෙයිද? කො නැති උනානේ එකපාරට. මේක අතරේදී කාසිය අගය නෙමෙයිද? නෑ. මේක අගය නෙමෙයිද කාසිය? මේක කාසිය අගය නේද? ඔව්. මෙතනදිත් කාසිය අගයමයි නේද? ඔව්. වෙන දේවල් ගැන හිතන්නේ නැහැ. ඇයි වෙන දේවල් ගැන හිතන්නේ නැත්තේ? වෙන දේවල් අපිට කියලා නැහැ. කියලා නැත්නම් අපි හිතන්නේ යන්නේ නැහැ. අපි උපකල්පන කර කර හිතන්නේ නැහැ. හරි. මේක අතර ගැන මොකද කියන්නේ? මේකේ කාසිය අගය නෙවෙයිද? අගය. කියන කොන්දේසියට එකඟයිනේ. අහන ප්‍රශ්නට එකඟයිනේ. මේකෙත් එහෙමයි නේද? කාසිය අගයමයිනේ. මේකෙත් කාසිය අගයමයිනේ. මේකත් කාසිය අගයමයිනේ. මේ කතිර ටික හැර වෙන තැන්වල තියෙනවද බලන්න කාසිය අගය ලැබිච්චා? නෑ. එහෙනම් මේ සෙට් එකම හරි නේද? මෙන්න මේ මම වට කරන මෙන්න මේ කොළ පාටින් කොටුවක් ගහන මේ සෙට් එකම හරි නේද? කොටු ගැහුවට කවන්න නැද්ද? කමක් නෑ වට කරලා පෙන්නන්නයි ඕනේ. මෙන්න මේ ටික කියලා. හරි නේද? ඔය ටිකේ නේද කාසිය අගය ලැබිලා තියෙන්නේ? උඩ කතිර එකකදීවත් අගයක් ලැබෙනවද? නෑ. වෙන් වෙන් කරන්න ඕනේ නෑනේ. මොකද ඔයාගෙන් අහන්නේ. දැන් මේකේ බලන්නකො. තුන්වෙනි ප්‍රශ්න බලන්නකො. සිරස සමග ඉරට්ට කියලා දෙකක් තියෙනවා. හරිද? අගය සමග පහ කියලා තියෙනවා. හැබැයි මේකේ තියෙන්නේ අගය විතරයිනේ. ලකුණු කරන්න ඕනේද? ලකුණු කරන්න ඕනේ සාමාන්‍ය වට කර දක්වා කියලා කියනවා. හරිද? දැන් මම මෙතන ප්‍රශ්න ගොඩාක් ඇහුවට හරිද? විභාග ගාන කොච්චර ප්‍රශ්න අහන්න නැති වෙන්න පුළුවන්. නිකන් මම උදාහරණයක් පෙන්නන්නම්. පුරුදු ගානක් පෙන්නන්නම්. හරි. පුරුදු ගානක් පෙන්නන්නම්. මේ තියෙන්නේ ඔයාලා මූණ දීපු විභාගයේ ගාන 2020. මේ කතන්දරයක් කියලා ඔක්කොම කරලා මේකේ කතිර ටික දාලා මේ තියෙන සිද්ධිය කොටු දෙලෙහි වටකට දක්වා මම දෙක තුනක් ඇහුවට විභාගිකදී අහන්නේ එකයි නැත්තම් දෙකයි එහෙනම් කලබල වෙන්න එපා වට කරලා දක්වන්න. හරි වට කරලා දක්වන එක අපේ ඇඟට හොඳයි. එහෙනම් මේකේ උත්තරේ ලියන්නකෝ. මේකේ උත්තරේ කීය දෙන්නේ පුතේ? 4න් 12න් 6යි. 12න් ඔක්කොම 12යි. අපි වට කරගත්තා 6 දෙක. මේක ඕනනම් සරල කරන්න පුළුවන්. සරල කරාම මෙතනට දෙකෙන් එක එනවා. පැහැදිලිද? ඔව් සර්. දැන් අපි කතිර ගහපු ඒවා කීයක් තියෙනවද? මේ විදිහට 6ක් ඇති 6ක්. 4ක්. ඔව් තව ඉතුරු වෙලා තියෙනවනේ 4ක්. නේද? තව ඉතුරු වෙලා තියෙනවනේ 4ක්. ඒ 4ට අදාළව වැඩ ටික කරන්න ඕනේ. මම ඒ ටික දාන්නම්. හරිද? PDF එක දාන්නම්. PDF එක බලාගෙන කරන්න. ටියුට් එක හම්බෙයි අර පේපර් සෙට් එකත් එක්කම.
හරි. තව එකකට යම් නේ. ඔව් හරි. විනාඩි දෙකක් තියෙනවා. ඒ අතරදී මේක කට් වෙනවා. අපි ඊට කලින් දෙවෙනි ප්‍රශ්නේ බලමු. දැන් බලන්න හොඳට. මේකට මට අංක දාන්න බෑ. ඒක තේරුමක් නැහැනේ. ඔව් පළමු ධාතු කැටේ 5 සහ දෙවන ධාතු කැටේ 6 ලැබීම. බලන්න කියන කාරණා ටික හරියට highlight කරගන්න. මොනවද? පළමු ධාතු කැටේ 5. පළමු එකේ 5. දෙවනි එකේ 6. මට කියන්නකෝ මේ තීරු වල තියෙයිද ඒක? නෑ නෑ. ඇයි නැත්තේ? එකේ ඔය පළවෙනි එකේ එකනේ මම මේ බලන්නේ නේ. ඔව් මේකේ තියෙයිද? නෑ එහෙම හිතන්න ඕන ඔයා. මේකේ තියෙයිද? නෑ. මේකේ තියෙයිද? නෑ මේකේ තියෙයිද? නෑ ඇයි නැත්තේ? පළවෙනි එකේ පහන මේකේ තියෙයිද? ඒ පහ. මේකේ තියෙන්න ඕනේ. මේකේ තියෙන්නේ ස්ථිරයි. මොකද පළවෙනි එකේ 5 කිව්වම ඔයාගේ ඇහැ යන්න ඕනේ මෙතනට. ඔව් පළවෙනි එකේ 5ත් එක්ක ඒ කියන්නේ මේ සෙට් එකේනේ බලන්න ඕනේ. මම මේ නිකන් අඳින්නේ මේක. මේ වට කරනව නෙවෙයි. ඔය සෙට් එකේ තමයි තියෙන්න ඕනේ. දෙවෙනි එකේ මොකද්ද තියෙන්න ඕනේ? දෙවෙනි එකේ 6 එහෙනම් මේ තීරුවේ තියෙයිද? නෑ මේකේ නෑ මේකේ නෑ මෙන්න මේකේ නේද තියෙන්නේ? ඔව් මෙන්න මේක නේද ගතිර එහෙනම්. ඔව් අන්න ඒක තමයි රවුම් වෙන්න ඕනේ. අන්න ඒක තමයි ඔයා පෙන්වන්න ඕනේ. උත්තරේ එන්න ඕනේ 36න් 1යි. එකයි ඔය ගණන් වලට අදාළ